උසස් පෙළ තර්ක ශාස්ත්‍රය අවිද්‍යාත්මක ක්‍රමය පාඩම් මාලාවේ තවත් පියවරක් ආරම්භ කරනවා. සමාජ විද්‍යා විධික්‍රමයන් අදාළව විද්‍යාත්මක ක්‍රමයට හා බැඳුණු විෂය ඒකකය තවදුරටත් සාකච්ඡා කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමාජ විද්‍යාවන්හි විධික්‍රමයන් පිළිබඳව සැලකීමේදී මතුවන මූලික ගැටලුවක්. ස්වාභාවික විද්‍යාවන් හා බැඳුණු විධික්‍රමයන් සමාජ විද්‍යාවන්ට අදාළ කර ගැනීමට නොහැකි වීම. මේ නිසා සමාජ විද්‍යාඥයාට තමාටම අනන්‍ය වූ තමාටම ආවේනික වූ ක්‍රමයන් භාවිතා කිරීමට සිද්ධ වෙනවා. මෙහිදී සමාජ විද්‍යාඥයා විසින් භාවිතා කරන්නේ කුමන ආකාරයේ පරීක්ෂණ ක්‍රමයන්ද යන්න සාකච්ඡා කිරීමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන් මතුවන ගැටලුව ස්වාභාවික විද්‍යාව හා බැඳුණු පරීක්ෂණ ක්‍රමයන් සමාජීය විද්‍යාවන් තුළ භාවිතා කිරීම අපහසු වීම. මේ අනුව ආනුභූතික පරීක්ෂණයන්හි ප්‍රධාන කොටස් දෙකක් පිළිබඳව අපි කතා කරනවා. සම්පරීක්ෂණය සහ නිරීක්ෂණය. ස්වාභාවික විද්‍යාඥයෙකුට සම්පරීක්ෂණය මෙන්ම නිරීක්ෂණයද භාවිතා කිරීම පහසු වෙනවා. නමුත් සමාජ විද්‍යාඥයෙකුට සම්පරීක්ෂණය භාවිතා කිරීම අපහසු වෙනවා, දුෂ්කර වෙනවා. මෙහිදී අපි මුලින්ම සාකච්ඡා කරන්නේ සමාජ විද්‍යාවන්හි සම්පරීක්ෂණය භාවිතා කිරීම අපහසු වන්නේ ඇයි? සම්පරීක්ෂණය සාධක පාලනය සහ විචලනය සහිත පරීක්ෂණ ක්‍රමයක්. ස්වාභාවික විද්‍යාඥයෙකුට තමාගේ පරීක්ෂණයට හසුවන වස්තුන් අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමේ ප්‍රායෝගික පහසුවක් පවතිනවා. එම වස්තුන්ට අදාළ වූ නොයෙසෙනම ප්‍රපංචයන්ට අදාළ වූ සාධකයන් අවශ්‍ය අවස්ථාවන්හිදී පාලනය කිරීමටත් අවශ්‍ය අවස්ථාවන්හි විචලනය කිරීමටත් ඔහුට හැකියාව ලැබෙනවා. එහෙත් සමාජ විද්‍යාඥයා සිය පරීක්ෂණයට හසු කරගන්නා වස්තුන් පාලනයකට හෝ විචලනයකට ලක් කිරීමේ දුෂ්කරතාවයන් මුහුණ දෙනවා. සමාජ විද්‍යාඥයාගේ හැදෑරීමට ලක්වන්න පුද්ගලයෝ ඒ පුද්ගලයන් හසුරුවා ගැනීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කරයි. ඇතැම් විට සාධක පාලනය කිරීමට යෑම තුළින් පරීක්ෂණයක් සිදුවන බව හැඟී යාමෙන් සමාජයේ පුද්ගලයන් චර්යා ආරෝපණය කර ගැනීම වැනි අවස්ථාවන් මුහුණ දෙනවා. එවිට පරීක්ෂණය තුළින් සමාජයේ යථා තත්ත්ව ස්වභාවය පරීක්ෂා කිරීම අපහසුයි. ස්වාභාවික විද්‍යාඥයා රසායනාගාරයන් තුළදී තමාට අවශ්‍ය ලෙස වස්තුන් හසුරුවා ගන්නාසේ සමාජ රසායනාගාරයන් තුළ හා බැඳුණු පරීක්ෂණ ක්‍රමයන් සමාජ විද්‍යාඥයෙකුට භාවිතා කළ නොහැකියි. රසායනාගාරයක් තුළ තමාගේ පරීක්ෂණයට හසු වන වස්තුන් පාලනයකට ලක් කිරීමේ අපහසුව සමාජ විද්‍යාඥයාට ඇති වෙනවා. තවත් ආකාරයකට සමාජමය සාධකයන් ගතිකයි වෙනස් වන සුළුයි. ස්වාභාවික විද්‍යාත්මක ප්‍රපංචයන්ට අදාළ වූ වස්තුන්ට අදාළ වූ සාධක ස්ථාවර බවක් දැක්වුවත් සමාජමය සාධකයන් ගතික බවක් දක්වනවා. ඒ වගේම සමාජමය සාධකයන්හි විවිධත්වයක් මෙන්ම සංකීර්ණ බවක් ඇති වෙනවා. එක් සමාජයන් තුළ
පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නා වූ සාධකයන්හි වෙනස්කම් ඇති වෙනවා. මේ නිසා කුමන සාධක පාලනය කරන්නේද කුමන සාධක විචලනය කරන්නේද වැනි ප්‍රායෝගික දුෂ්කරතාවයන් සමාජ විද්‍යාඥයෙකුට ඇති වෙනවා. මෙවැනි පසුබිමක් තුළදී සමාජ විද්‍යාඥයෙකුට සම්පරීක්ෂණ යොදා ගැනීම අපහසුයි. තවත් ආකාරයකට සමාජ විද්‍යාවන් තුළ සම්පරීක්ෂණය භාවිතා කළ හැකි බවටත් ඇතැම් තර්කයන් පවතිනවා. සමාජ විද්‍යාවන්ගේ සම්පරීක්ෂණය භාවිතා කළ හැකි අවස්ථාවන්ට බොහෝ විට උදාහරණ ලෙස ගනු ලබන්නේ මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ සිදු වී ඇති ඇතැම් පරීක්ෂණ. මනෝවිද්‍යාවේ චර්යාවාදී ගුරුකුලය විසින් 20 සිවසේ මුල් අවදියේ සිදු කරලා ඇතැම් පරීක්ෂණ සම්පරීක්ෂණ ලක්ෂණ දරණේවා ලෙස සැලකෙනවා. උදාහරණ වශයෙන් අයිවන් පැවුලෝ නම් මනෝවිද්‍යාඥයා අයිවන් පැවුලෝ චර්යාවාදී මනෝවිද්‍යාඥයා සතුන් යොදා කළ පරීක්ෂණ බල්ලන් යොදා කළ පරීක්ෂණ. අයිවන් පැවුලෝ විසින් ඉගෙනුම පිළිබඳ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය නම් සිද්ධාන්තයක් ඉදිරිපත් කරනවා. එවැනි සිද්ධාන්තයන් කරා එළඹීමේදී ඔහු සත්වයන් යොදාගෙන පරීක්ෂණ සිදු කළා. ඔහුගේ එක් පරීක්ෂණයක් බල්ලෙකුට කෑම දෙනවා. කෑම දෙන අතර සීනුකුත් නාද කරනවා. කෑම දකින්නදී බල්ලාගේ ප්‍රතිචාරය බල්ලා කටින් කෙලවැටෙනවා. බල්ලෙකුට කෑම දීමේ සමග සීනුවක් නාද කිරීම ප්‍රතිචාරයක් වශයෙන් බල්ලා කටින් කෙලවැටීම සිද්ධ වෙනවා. මේ පරීක්ෂණය නැත්නම් මේ ක්‍රියාවලිය දීර්ඝ අවස්ථා ගණනාවක් සිද්ධ කරනවා. විශාල වාර ගණන් සිදු කිරීමෙන් පසුව ඔහු බල්ලාට කෑම දීම නවත්තනවා. සීනුව නාද කරනවා. බල්ලා කටින් කෙලවැටෙනවා. මින් පැහැදිලි වෙන්නේ කෑමට දක්වපු ප්‍රතිචාරය සීනුව කරා යොමු වීම. මෙවැනි අධ්‍යයනයන් මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ දැක් ගන්න තියෙනවා. එහිදී භාවිතා කරන ලද මේ පරීක්ෂණ ක්‍රමය තුළ සම්පරීක්ෂණ ලක්ෂණ පවතින බව ඇතැම් චින්තකයන් විසින් පෙන්වා දෙනවා. සාධක පාලනයක් මෙන්ම විචලනයක් කැම දීම නැවැත්වීම වගේ සම්පරීක්ෂණයකදී අර අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමේ ක්‍රියාවලිය එම පරීක්ෂණය තුළ දැකගත හැකියි. මෙවැනි අවස්ථා සැලකිලිටගෙන සමාජීය විද්‍යාවන් තුළද සම්පරීක්ෂණය පැවැත්විය හැකියයි ඇතමුන් තර්ක කරනවා. එහෙත් මෙවැනි සීමිත පරීක්ෂණ තුළින් පවා මනෝවිද්‍යාවේදී සිදු වූයේ සමාජීය විද්‍යාවක් ලෙස පැවති මනෝවිද්‍යාව ස්වාභාවික විද්‍යාවන් දෙස ලංවීම. සම්පරීක්ෂණයන් සිදු කළ හැකි එකම සමාජ විද්‍යාව මනෝවිද්‍යාවයි. එහෙත් ඒ ස්වාභාවික විද්‍යාවක් එනිසාම ස්වාභාවික විද්‍යාවක් බවට පත්වේ යන පිළිගැනීමක් එනිසා ඇති වී පවතින. මේ නිසා සමාජ විද්‍යාවන් ඒ සම්පරීක්ෂණය යොදාගත හැකි බවට තර්කයන් පැවතියත් ඒ තුලින්ද අවසානයේදී සිදුවන්නේ එවැනි සමාජ විද්‍යාවන් තුළට ස්වාභාවික විද්‍යා ලක්ෂණ පිවිසීම බව පේනවා. මේ අනුව සමාජ විද්‍යාවන්හි සම්පරීක්ෂණය පැවැත්විය හැකිද වැනි ප්‍රශ්නයකට මුහුණ දීමේදී මූලික වශයෙන් අප ඉදිරිපත් කරන්නේ සමාජ විද්‍යාව තුළ සම්පරීක්ෂණ පැවැත්වීම දුෂ්කර බවයි. එහෙත් සම්පරීක්ෂණයන් සිදු කළ හැකි සීමිත අවස්ථා පිළිබඳව කියවුණත් ස්වාභාවික විද්‍යාඥයන් විසින් පවත්වන ආකාරයේ රසායනාගාරයන් තුළ වස්තුන් අවශ්‍ය ලෙස හසුරුවා ගනිමින්
අවශ්‍ය ලෙස සාධකයන් පාලනය කරමින් අවශ්‍ය විචලනය කරමින් සිදු කරන සම්පරීක්ෂණයන් සමාජ විද්‍යාඥයෙකුට භාවිතා කිරීම බෙහෙවින් දුෂ්කරයි. අනතුරුව සමාජ විද්‍යාඥයාට භාවිතා කිරීමට සිදුවන ප්‍රධානතම පරීක්ෂණ ක්‍රමය නිරීක්ෂණය බවට පත්වෙනවා. මේ නිසා අප කියනවා සමාජ විද්‍යාවන්හි ප්‍රධානතම පරීක්ෂණ ක්‍රමය නිරීක්ෂණයයි. නිරීක්ෂණය සමාජ විද්‍යාවන් තුළ භාවිතා කිරීමේ වුවද සමාජ විද්‍යාඥයන් ප්‍රායෝගික ගැටලු රාශියක් මතුවෙනවා. මේ නිසා වාස්තවික තත්ත්වයන් ලබාගත හැකි නිරීක්ෂණයන් සමාජ විද්‍යාවන් තුළ දුර්ලභය වැනි ප්‍රශ්නයකට මුහුණ දීමට ඇතැම් විට සිදු වෙනවා. සමාජ විද්‍යාඥයන් නිරීක්ෂණය භාවිතා කිරීමේදී වුවද ඔහුට මතුවිය හැකි ගැටලු පවතින. බොහෝ විට සමාජයේ පුද්ගලයන් පිළිබඳව නිරීක්ෂණ කරන විට නිරීක්ෂණයක් සිදුවන බව එම පුද්ගලයන් හැඟී ගිය විට ඔවුන් චර්යා ආරෝපණය වැනි තත්ත්වයන් මුහුණ දීමට ඉඩ තියෙනවා. පරීක්ෂණයක් වෙන බව දැනුන විට පුද්ගලයෝ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම චර්යා ආරෝපණය කර ගැනීම. පරීක්ෂණයේ ඉදිරියේ වෙනස් ආකාරයෙන් හැසිරෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ආදිවාසීන් පිළිබඳව හදාරන අවස්ථාවක් සැලයට ගනිමු. ආදිවාසීන් හා බැඳුණු ඇතම් චර්යාවන් පාලනය කිරීමට පියවර ගත්තොත් පරීක්ෂණයක් වෙන බව හැඟී යාම නිසා ඔවුන් ආරෝපණය කරගත් චර්යාවන් නැතුව හැසිරෙන්න පුළුවන්. එවිට ඒ ආදිවාසීන්ගේ සමාජය තුළ යථා ස්වභාවයන් නිරීක්ෂණය නොවීමට ඉඩ තියෙනවා. තවත් ආකාරයකින් සමාජ විද්‍යාවන්හි නිරීක්ෂණයන් සිදු කිරීමේදී මතුවන ප්‍රබල ගැටලුවක් ආත්මීය බලපෑම. සමාජ විද්‍යාඥයා සමාජයේ තුළම ජීවත් වන පුද්ගලයෙක්. සමාජයේ බැඳීම් ආවේගාත්මක බැඳීම් වලට මුහුණ දීමට සමාජ විද්‍යාඥයන් සිදු වෙනවා. ඒ තමා ජීවත් වන සමාජය හා ඇතිවන බැඳීම තුළින් ඒ සමාජය පිළිබඳව ඇතැමට පක්ෂග්‍රාහී නිරීක්ෂණයන් සිදු වෙන්න පුළුවන්. මේ නිසා වාස්තවික නිරීක්ෂණයන් කරා ආරම්භීමේ ඇතැම් ගැටලු මතුවෙනවා. තවත් ආකාරයකින් සමාජ විද්‍යාඥයන් නිරීක්ෂණය මගින් දත්ත ලබා ගැනීමේදී මේ සමාජය තුළ පවතින ගතික ස්වභාවය පිළිබඳ ගැටලුව ප්‍රබලව ඇති වෙනවා. සමාජයන් හි ලක්ෂණ එක් සමාජයන් තුළ එක් ප්‍රදේශයන් තුළදී වෙනස් වෙන්න පුළුවන්. එක් කාලයන් තුළදී වෙනස් වෙනවා. කාලානුරූප සමාජ වෙනස් වෙනවා. මිනිසා එක් කාලයකදී ලබාගත් නිරීක්ෂිත දත්තයන් තවත් කාලයකද එලෙසම අදාළ කර හැකිද යන ප්‍රශ්නයක්. මේ නිසාත් වාස්තවික වූ නිරීක්ෂණ පොදු එකඟතාවයෙන් ඇති කරගත හැකි නිරීක්ෂණ සමාජ විද්‍යාවන් තුළ ඇති කර ගැනීම අපහසු වෙනවා. තවත් ආකාරයකට සමාජ විද්‍යාත්මක උපන්‍යාස සහ දත්ත අතර බැඳීම අඩුවීම. උපන්‍යාසයක් සමාජමය උපන්‍යාසයක් ගොඩනගාගත් පසු එයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ දත්තයන් ලැබෙන අවස්ථා තියෙන්න පුළුවන්. එවිට නිරීක්ෂණයන් පිළිබඳව ගැටලු මතුවෙනවා. ඇතැම් විට යම් සමාජමය උපන්‍යාසයක් ගොඩනගාගත් පසු ඒ උපන්‍යාසයට අදාළ නොවන අවස්ථාවන් නිරීක්ෂණය වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ ගැටලු නිසා නිරීක්ෂණය ප්‍රධාන පරීක්ෂණ ක්‍රමයේ බවට පත් කරගත්තත් එහිදීද සමාජ විද්‍යාඥයන්ට යම් ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. එසේ වුවත් එම ගැටලු මැද්දේ වුවද
එම ගැටලු හැකිතාක් අවම කර ගනිමින් සමාජය පිළිබඳව ගවේෂණය කිරීමේදී නිරීක්ෂණය ප්‍රධාන පරීක්ෂණ ක්‍රමය බවට පත් කර ගැනීමට සමාජ විද්‍යාඥයාට සිදු වෙනවා. මෙහිදී සමාජ විද්‍යාඥයා විසින් භාවිතා කරන්නා වූ විවිධ නිරීක්ෂණ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුල් පියවරේදී නිරීක්ෂණ ක්‍රම කිහිපයක් අපේ අවධානයට ලක් වෙනවා. ඒ අනුව සමාජමය දත්ත ලබා ගැනීම සඳහා පදනම් කරගන්නා එක් නිරීක්ෂණ ක්‍රමයක් ප්‍රශ්නමාලා ක්‍රමය. ප්‍රශ්නමාලා ක්‍රමෙන් නොයසේ නම් ප්‍රශ්නාවලි. කුමක්ද ප්‍රශ්නාවලි? යම් සමාජමය ප්‍රපංචයකට අදාළව සකසන ලද ප්‍රශ්නාවලියක් තෝරාගත් සමූහයකට නොයසේ නම් නියදියකට දීමෙන් දත්වයන් ලබා ගැනීමේ ක්‍රමය ප්‍රශ්නමාලා ක්‍රමය බවට පත් වෙනවා. සමස්ත සමාජයකට ප්‍රශ්නමාලාවක් යොමු කරන එක නිසා සමාජමය පරීක්ෂණයන්හිදී නියදියක් තෝරාගෙන එම නියදියකට ප්‍රශ්නමාලාව යොමු කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. එම නියදියට ප්‍රශ්නමාලාව යොමුකොට එම ප්‍රශ්නමාලාවට මුලින්ම දල වශයෙන් සකසන ලද ප්‍රශ්නමාලාවක් යොමු කරලා ඒ ප්‍රශ්නමාලාවට දෙනු ලබන පිළිතුරු මත නැවත එය සංශෝධනයට ලක් වෙනවා. එකම ආකාරයේ පිළිතුරු දෙන ප්‍රශ්න තිබේ නම් ඒවා ඉවත් කිරීම, පිළිතුරු නොදේ හැඟෙන ප්‍රශ්න පවතී නම් ඒවා පිළිතුරු ලබාගත හැකි ලෙස සැකසීම වැනි ක්‍රියාමාර්ගයකින් කිහිප අවස්ථාවක්ම ප්‍රශ්නමාලාව සංශෝධනයට ලක්කොට එය අවසානයේදී නියදිය කරා යොමු කිරීම සිදු කරනවා. ප්‍රශ්නමාලා ක්‍රමය භාවිතයේදී ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් දැක්විය හැකි. ප්‍රයෝජන නොයසේ නම් උපයෝගිතා එහෙම නැත්නම් ප්‍රශ්නමාලාවක වාසි ලෙසද ඒවා හැඳින්විය හැකි. ප්‍රශ්නමාලාවක් තුළින් පුද්ගලයන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකීම් වැනි දේ පරීක්ෂා කිරීමට හැකි. ඒ වගේම විශාල ක්ෂේත්‍රයක් පහසුවෙන් පරීක්ෂා කළ හැකි ක්‍රමයක් ලෙස ප්‍රශ්නමාලා සකසන්න පුළුවන්. ප්‍රශ්නමාලා සැලකිය හැකි. උදාහරණ ලෙස විභාගයකදී දිවයින පුරාම ප්‍රශ්නමාලා යොමු කිරීම දක්වන්න පුළුවන්. අද වෙනකොට මේ ජාත්‍යන්තර වශයෙන්වත් පුළුල්ව සිදු කළ හැකි පරීක්ෂණයක්. අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්නමාලා යොමු කිරීමේ ක්‍රියාවලිය දැන් බහුලව සිදු වෙනවා. ඒ වගේම ප්‍රශ්නමාලා ක්‍රමය තුළින් දත්යන් විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. එකම කෙටි කාලයක් තුළදී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නැත්නම් අන්තර්ජාලය වැනි මාධ්‍ය ඔස්සේ සමස්ත ලෝකයේ වුණත් පරීක්ෂා කළ හැකි මට්ටමක් තියෙනවා. විශාල වශයෙන් දත්ත ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නමාලාවේදී පරීක්ෂකයා සහ පරීක්ෂණ ලක්වන පුද්ගලයා අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. මේ නිසා රහස්‍යභාවය ආරක්ෂා වෙනවා වඩා නිවැරදි දත්තයන් ලබා ගැනීමට එය උදව්වක් ලෙස සැලකිය හැකියි. මේ වගේ සුවිශේෂ වාසිදායක තත්ත්වයන් ප්‍රශ්නමාලා තුළදී දැක ගන්න පුළුවන්. තවත් අතකදී
ප්‍රශ්නමාලාව සැකසීමේදී සැලකිලිට ගත යුතු කරුණු කිහිපයක් දක්වන්න පුළුවන්. පරීක්ෂා කරන ලද ප්‍රපංචයට එක් දුරට අදාළ විය හැකිද? අදාළ වන ලෙස ප්‍රශ්න සැකසීම කළ යුතුය. ප්‍රශ්නමාලාව තුළ හැකිතාක් කෙටි ප්‍රශ්න ඇතුල් කිරීම. විශේෂයෙන් මෙහිදී අපි සැලකිලිට ගන්නේ සමාජය පිළිබඳව කරන ගවේෂණයකදී දීර්ඝ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පුද්ගලයන් කැමති නොවෙන්න පුළුවන්. මේ නිසා පහසුවෙන් පිළිතුරක් සැපිය හැකි කෙටි ප්‍රශ්නයක් යොමු කිරීම වඩා ප්‍රායෝගික වෙනවා. ඔව් හෝ නෑ යනුවෙන් නිශ්චිත පිළිතුරු ලබාගත හැකි ප්‍රශ්න යොමු කිරීම. පෞද්ගලිකත්වයට අදාළ වූ ප්‍රශ්නයන් ප්‍රශ්නමාලාට යොමු නොකිරීම. එතකොට පෞද්ගලික අදාළ වූ ප්‍රශ්න යොමු වූ විට ඒවාට සත්‍ය පිළිතුරු ලබා දීම නොකිරීමට ඉඩ තිබෙනවා. ප්‍රශ්නමාලාවක තුල නම ලිපිනය වැනි පුද්ගලික ප්‍රශ්න ඇසීමද එතරම් යෝග්‍ය නොවෙනවා. හැඟීම් විශ්ලේෂණ සුළු ප්‍රශ්න නොඇසිය යුතුයි. ප්‍රශ්නමාලාව පිළිබඳව අමනාපයක් පිළිතුරු දෙන්නාට ඇති නොවිය යුතුයි. ප්‍රශ්නමාලාව කරදරයක් ලෙස සැලකුවොත් සමහරවිට පිළිතුරු දෙන්නා ඇතැම් විට සත්‍ය තොරතුරු කරුණු සපයන්න නැති වෙන්න පුළුවන්. මේ නිසා වඩා නම්‍යශීලී ලෙස පිළිතුරු ලබාගත හැකි ලෙස ප්‍රශ්නමාලාව සැකසීම ප්‍රශ්නමාලාව සකසන නිරීක්ෂකයා විසින් නැත්නම් සමාජ විද්‍යාඥයා විසින් කළ යුතු වෙනවා. ප්‍රශ්නමාලාව ප්‍රායෝගික භාවිතා කිරීමේදී පිළිතුරු දීම සඳහා නිශ්චිත කෙටි කාලයක් ලබා දීම යෝග්‍යයි. අනවශ්‍ය ලෙස සිතාමතා පිළිතුරු දීමේ ඉඩ වැළැක්විය යුතුයි. ප්‍රශ්නමාලා ක්‍රමය භාවිතයේදී උදාහරණයක් වශයෙන් රට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව පිළිබඳ ජනතාවගේ අදහස් විමසීමට ප්‍රශ්නමාලාවක් යොමු කළ හැකියි. අනතුරුව සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රම යටතේ තවත් ප්‍රධාන නිරීක්ෂණ ක්‍රමයක් සම්මුඛ සාකච්ඡා ක්‍රමය. සම්මුඛ සාකච්ඡා ක්‍රමේදී යම් සමාජමය ප්‍රපංචයකට අදාළව පුද්ගලයන් සමග මුහුණට මුහුණලා සිදු කරන සාකච්ඡාවමගින් දත්යන් ලබා ගැනීමේ ක්‍රමය. මුහුණට මුහුණලා සිදු කරන සාකච්ඡාවන් මගින් දත්යන් ලබා ගැනීම. සම්මුඛ සාකච්ඡා ක්‍රමේදී ප්‍රශ්නමාලා ක්‍රමයට තරම් පුළුල්ව සිදු කිරීම යම් දුෂ්කරතාවයන් මතුවෙනවා. නමුත් සම්මුඛ සාකච්ඡා ක්‍රමේදී ප්‍රයෝජන රාශියක් උපයෝගීතාවයන් රැසක් දැක්විය හැකියි. සම්මුඛ සාකච්ඡා ක්‍රමය තුළින් ප්‍රශ්නමාලා ක්‍රමේදී මෙන්ම පුද්ගලයන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකීම් ආදී කරුණු පරීක්ෂා කරන්න පුළුවන්. පරීක්ෂා කළ හැකියි. ඒ වගේම තවත් විශේෂිත වාසි කිහිපයක් තියෙනවා. සම්මුඛ සාකච්ඡා ක්‍රමය
පෞරුෂත්ව පරීක්ෂණ ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකියි. විශේෂයෙන්ම විවිධ වෘත්තීන් විවිධ රැකියාවන් පුද්ගලයන් තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බව අපි දන්නවා. ඒ සම්මුඛ පරීක්ෂණයේදී ඒ රැකියාව සඳහා පුද්ගලයා කෙතෙක් දුරට යෝග්‍යද යන්න පිළිබඳව ඒ රැකියාවට සුදුසු පෞරුෂත්වයක් ඒ පුද්ගලයා සතුව පවතීද යන්න පරීක්ෂා කළ හැකියි. ඒ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකියි. නැවත නැවත සිදු කරන කිසියම් පරීක්ෂණයකදී යොමු කරන ලද ප්‍රශ්නයට දෙනු ලබන පිළිතුරේ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා යලිත් විවිධාකාරයෙන් ප්‍රශ්නය යොමු කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අතුරු ප්‍රශ්න ඇසීමේ හැකියාව. ඒ සාකච්ඡාව අතරතුර කලින් සැලසුම් කරගත්ත ප්‍රශ්න වලට අමතරව සාකච්ඡාව අතරතුර මතුවන කරුණු සම්බන්ධ කරගැනීමෙන් අලුත් ප්‍රශ්න අතුරු ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාවකුත් ඇති වෙනවා. තවත් ආකාරයකින් ඉරියව් නිරීක්ෂණය. දැන් පුද්ගලයන් බොරු කියන අවස්ථාවකදී ඇතැම් විට ඉරියව් නිරීක්ෂණයෙන් හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවකදී පරීක්ෂකවරු විසින් පුද්ගලයා ඉරියව් දෙස බලමින් ඉරියව් නිරීක්ෂණය කරමින් දත්යන් ඔහු දෙන පිළිතුරු තහවුරු කරගන්න නැත්නම් සත්‍ය අසත්‍යය තීරණය කරන්න අවස්ථාව ඇති කරගන්නවා. සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ සාක්ෂරතාවය නැති සමාජයකට උනත් යොදා ගන්න පුළුවන්. සාක්ෂරතාවය අකුරු ලිවීමේ කීම හැකියාව නොමැති සමාජයකට උනත් භාවිතා කළ හැකි පරීක්ෂණ ක්‍රමයක් බවට පත් වෙනවා සම්මුඛ සාකච්ඡා ක්‍රමය. ඒ සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී ඇතිවිය හැකි ප්‍රයෝජන වාසිදායක තත්ත්වයන් ලෙස අපට ඒවා සැලකිය හැකියි. අනතුරුව දැන් ප්‍රශ්නමාලා ක්‍රමය හා සැසඳීමේදී සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ වාසිය අවාසි. ඒතර මේ අපිට පහසුවෙන් පිළිතුර සකස් කරගත හැකි ප්‍රශ්නමාලා ක්‍රමය තුලින් ඇතිවෙන ඇති එතන වාසිදායක තත්ත්වයන් සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී අවාසිදායක තත්ත්වයන් ලෙස දැකගත හැකියි. ප්‍රශ්නමාලා වලින් විශාල ක්ෂේත්‍රයක් පහසුවෙන් පරීක්ෂා කළ හැකිවත් සම්මුඛ සාකච්ඡා ක්‍රමය තුලින් විශාල ක්ෂේත්‍රයක් පහසුවෙන් පරීක්ෂා කිරීම අපහසුයි. ප්‍රශ්නමාලා ක්‍රමය තුලින් අවම පිරිවයකින් කාලය ධනය වැනි පිරිවය අවම පිරිවයකින් ගල හැකි දේ සඳහා සම්මුඛ සාකච්ඡා ක්‍රමදී වැඩි පිරිවයක් යොමු වෙනවා. ප්‍රශ්නමාලා ක්‍රමයේදී දත්යන් විශාල වශයෙන් ලබාගත හැකිවත් සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී විශාල වශයෙන් දත් ලබා ගැනීම අපහසුයි. විභාගයකදී දිවයිනේ ලක්ෂ ගණනක් සිසුන් පැය කිහිපයක් තුළදී පරීක්ෂණයට ලක් වුණත් ප්‍රශ්නමාලාවක් තුලින් පරීක්ෂණ ලක් වුවත් ලක්ෂ ගණනක් පිරිසක් සම්මුඛ සාකච්ඡාවට ලක් කිරීම ප්‍රායෝගික වශයෙන් ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. ප්‍රශ්නමාලා ක්‍රමයේදී පුද්ගලයා පරීක්ෂකයා සහ පිළිතුරු දෙන්න අතර ඍජු සම්බන්ධයක් ඇති නොවුනත් සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී පිළිතුරු දෙන්න සහ පරීක්ෂක අතර ඍජු සම්බන්ධයක් පවතිනවා. ඒ එක්තරා ආකාරයකින් අවශ්‍යයක්. ආත්මීය බලපෑම් වැනි ගැටලු මෙවැනි අවස්ථාවලදී ඇතිවිය හැකියි. තවත් ආකාරයකින් ප්‍රශ්නමාලා ක්‍රමයකදී චර්යාරෝපණය වැනි ගැටලු මතුවෙන්නේ නැහැ. සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී චර්යාරෝපණය මොකද පුද්ගලයා ඉදිරියේදී පරීක්ෂකයන් ඉදිරියේ
ප්‍රශ්න කිරීම වලට යොමු වන අවස්ථාවකදී ඔවුන් චර්යා ආරෝපණය වැනි තත්ත්වයන් ඇතිවීමේ ගැටලු මතුවෙනවා. මේ නිසා ප්‍රශ්නමාලා ක්‍රමයේදී වාසිදායක තත්ත්වයන් ඇත විට සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ අවාසිදායක තත්ත්වයන් ලෙස අපිට හඳුනාගත හැකියි. තවත් ආකාරයකට සම්මුඛ සාකච්ඡා ක්‍රමයට අදාළව ප්‍රශ්නමාලා ක්‍රමයේ වාසි අවාසි. දැන් සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී අපි වාසිදායක ප්‍රයෝජනවත් වෙන වාසිදායක තත්ත්වයන් එතකොට ප්‍රශ්නමාලා ක්‍රමය තුළදී අවාසිදායක තත්ත්වයන් ලෙස සලකන්න පුළුවන්. ප්‍රශ්නමාලා ක්‍රමයේ භාවිතා කිරීමට සාක්ෂරතාවයේ පවතින සමාජයක්ම පැවතිය යුතුයි. ප්‍රශ්නමාලා ක්‍රමයේ පෞරුෂත්ව පරීක්ෂා ලෙස භාවිතා කිරීමට නොහැකියි. ප්‍රශ්නමාලා ක්‍රමයේදී අතුරු ප්‍රශ්න ඇසීමට නොහැකියි. ප්‍රශ්නමාලා ක්‍රමයේදී ඉරියව් නිරීක්ෂණය මගින් නිගමනයන් ලබා ගැනීමට නොහැකියි. ප්‍රශ්නමාලාවන් නැවත නැවත පරීක්ෂණයට භාජනය කළ නොහැකියි. ප්‍රශ්නමාලාවකදී යම් පිළිතුරු ලබාගෙන යලිත් ප්‍රශ්නමාලාවක් යොමු කරාමට පසු අවස්ථාවක සිදුව හොත් මුලින් දුන් පිළිතුරු ඒ පුද්ගලෝ යම් අදහස් උදාස් වලින් වෙනසකට භාජනය පවතින්න පුළුවන්. නමුත් සම්මුඛ සාකච්ඡාවේදී ඒ අවස්ථාවේදීම ඒ පරීක්ෂා කොට තහවුරු කරගත හැකියි. මේ අනුව ප්‍රශ්නමාලා ක්‍රමේ වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයන් අපි දක්වනවා. සම්මුඛ සාකච්ඡා ක්‍රමේ වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක පවතිනවා. විභාගයේදී සැසඳීමක් මගින් මේ වාසි සහ අවාසි දැක්වීමේ ප්‍රශ්නයන් යොමු වන අවස්ථා පවතිනවා. සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රම යටතේ ප්‍රධාන පෙළ නිරීක්ෂණ ක්‍රමයන් දෙකක් අපි ප්‍රශ්නමාලා ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා ක්‍රමය දැන් සාකච්ඡාවට භාජනය කරා. සමාජ විද්‍යාවන්ගේ භාවිතා වෙන තවත් ආකාරයක ප්‍රධාන පරීක්ෂණ නිරීක්ෂණ ක්‍රමයක් අපි අනතුරුව සාකච්ඡා කරනවා. සහභාගී නිරීක්ෂණය. සහභාගී නිරීක්ෂණය. කුමක්ද මේ සහභාගී නිරීක්ෂණය? නිරීක්ෂකයා සමාජයේ සමාජිකයෙකු බවට පත්වමින් සිදු කරන නිරීක්ෂණ ක්‍රියාවලිය. පරීක්ෂකයා අදාළ ප්‍රජාව සමග සුහද වී ඒ සමාජිකයෙකු බවට පත්වී ඒ සමාජය තුළ ජීවත් වෙමින් තමන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ ප්‍රවේශයක් ලෙස සැලකෙන නිරීක්ෂණ ක්‍රමයක් සහභාගී නිරීක්ෂණය. සහභාගී නිරීක්ෂණයේදී නිරීක්ෂකයා සමාජය තුළම ජීවත් වෙනවා. ප්‍රශ්නමාලා ක්‍රමය සම්මුඛ සාකච්ඡා ක්‍රමය වැනි පරීක්ෂා ක්‍රමවලදී නිරීක්ෂකයා සමාජයෙන් බැහැරව සිටින්නෙක් බවට පත් වෙනවා. හේතුව පරීක්ෂණ භාජන වෙන පුද්ගලයෝ නැත්නම් පරීක්ෂා භාජන පාත්‍ර වර්ගයා තමන් පරීක්ෂණ මුහුණ දෙන බව අවබෝධයෙන් ක්‍රියා කරනවා. ප්‍රශ්නමාලාවකට පිළිතුරු දීමේදී පැහැදිලිවම ඔහු දන්නවා පරීක්ෂණයකට මුහුණ දෙනවා කියලා. සම්මුඛ සාකච්ඡාව සිදු කරන පරීක්ෂණයකට මුහුණ දෙන බව. සම්මුඛ පරීක්ෂණයකදී සම්මුඛ සාකච්ඡාවේදී පරීක්ෂකයා ශාරීරික වශයෙන් ළඟින් සිටියත් මානසික වශයෙන් දුරස් භාවයක් පවතිනවා. මොකද මේ පරීක්ෂකයා දුරින් සිටීමක් සිද්ධ වෙන්නේ. නමුත් සහභාගී නිරීක්ෂණයේදී නිරීක්ෂකයා පරීක්ෂකයා සමාජය තුළම ජීවත් වෙනවා. පරීක්ෂණයට භාජනය වෙන සමාජයේ සමාජිකයෝ ඔහු ආගන්තුකෙක් ලෙස අසුරවන්න සලකන්නේ නැහැ. පරීක්ෂකයා ආගන්තුකෙක් ලෙස හැඟී ගියහොත් සමාජයේ සමාජිකයෝ චර්යාවන් ආරෝපණය කරගන්නවා.
සහභාගී නිරීක්ෂණයේදී ඒ ගැටලුව වළක්වා ගත හැකියි. පුද්ගලයා නැත්නම් සමාජ නිරීක්ෂකයා තම සමාජයේ සමාජිකයෙක් ලෙසමයි අනිකුත් සෙසු සමාජිකයන් සලකන්නේ. ඔහු නිරීක්ෂකයෙක්ද යන්න පිළිබඳව අවබෝධයක් ඔවුන්ට නැති නිසා. මේ නිසා සහභාගී නිරීක්ෂණයේ සුවිශේෂ වාසී සමාජයේ පිළිබඳව වඩා යථාර්ථවාදී ලෙස වඩා සත්‍ය ලෙස ගවේෂණය කිරීමේ හැකියාව සහභාගී නිරීක්ෂණයෙන් ලබාගත හැකියි. ඇතැම් විට ප්‍රශ්නමාලා ක්‍රමයකදී සම්මුඛ සාකච්ඡා වැනි අවස්ථාවකදී සමාජයේ සමාජික පුද්ගලයන් හෙළිදරව් නොකරන ආකාරයේ තොරතුරු පවා ගවේෂණය කිරීමේ හැකියාව සහභාගී නිරීක්ෂණයකදී නිරීක්ෂකයාට ලැබෙනවා. සහභාගී නිරීක්ෂණය වඩාත් උපයෝගීතාවී යුක්ත ක්ෂේත්‍රයන් ලෙස සැලකෙනවා මානව විද්‍යාව වැනි ක්ෂේත්‍ර. විශේෂයෙන් මානව වංශ විද්‍යාවේ සමග වර්ධනය වූ මේ ක්‍රමය සංස්කෘතික මානව විද්‍යාවේ වර්ධනයට මූලික වූ වැදගත් වූ ක්‍රමයක් වශයෙන් සැලකෙනවා. මානව විද්‍යාඥයන් විසින් සමාජීය ගෝත්‍රයන් පිළිබඳව සිදු කරන නිරීක්ෂණ සහභාගී නිරීක්ෂණය හා සම්බන්ධ වන අවස්ථාවන් දැකගත හැකියි. විශේෂයෙන් ආදිවාසීන් පිළිබඳව හැදෑරීමේදී ලංකාවේ නම් වැද්දන් වැනි ගෝත්‍රයක් පිළිබඳව ජන ගෝත්‍රයක් පිළිබඳව හැදෑරීමේදී වඩා උපයෝගීතාවයුක්ත පරීක්ෂණ ක්‍රමයක් ලෙස සහභාගී නිරීක්ෂණය සැලකිය හැකියි. ආදිවාසීන් සමග දීර්ඝකාලයක් ජීවත් වෙමින් එම සමාජය පිළිබඳව තොරතුරු රැස්කිරීම දත්ත රැස්කිරීම මේ ක්‍රමය තුළින් සිදු වෙනවා. ආදිවාසීන්ගේ සිරිත් පිරිත් විවාහ චාරිත්‍ර සංස්කෘතික ලක්ෂණ නැටුම් ගැයුම් ආගමික ඇදලි ආදී විවිධ වූ සංකීර්ණ කාරණා හඳුනාගත හැකි ක්‍රමයක් ලෙස සහභාගී නිරීක්ෂණය සැලකිය හැකියි. සහභාගී නිරීක්ෂණය මානව විද්‍යාඥයන් විසින් භාවිතා කළ ප්‍රකට අවස්ථාවන් දැකගත හැකියි. සැමෝවා දූපත්වල වර්ෂ ගණනාවක් තිස්සේ මාග්‍රට් මීඩ් නම් මානව විද්‍යාඥවරිය මානව විද්‍යාත්මක ගවේෂණ රැසක් සිදු කළා. සැමෝවා දූපත්වල වැඩිවිය පත්වීම නම් කෘතිය මාග්‍රට් මීඩ් විසින් රචනා කළා. මේ මානව විද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත්ම වැදගත් පර්යේෂණයක් ලෙස සැලකෙනවා. මෙහිදී ඇය භාවිතා කළේ සහභාගී නිරීක්ෂණ ක්‍රමය. මේ හැරුණ විට විලියම් කෝන්බ්ලට් නැමැති මානව විද්‍යාඥයා ප්‍රංශ අයිකුන්ටික සමාජය පිළිබඳව කළ පුළුල් අධ්‍යයනයක් පවතිනවා. කෙනන් ගුඩ් නම් මානව විද්‍යාඥයා ඇමසන් ප්‍රදේශයේ ගෝත්‍රයන් පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් ආදිවාසීන් පිළිබඳව මානව විද්‍යා ක්ෂේත්‍රයේ කළ මෙවැනි ප්‍රධාන පෙළේ ගවේෂණයන් සහභාගී නිරීක්ෂණයන් පදනම් කරගත් ඒවා ලෙස සැලකෙනවා. මෙහිදී එම සමාජයන් තුළ ඒ ගෝත්‍රික සමාජයන් තුළ දීර්ඝ කාලයක් ජීවත් වෙමින් සිදු කළ පරීක්ෂණ. මේ හැරුණ විට ලාංකික සමාජ විද්‍යාඥයෙකු මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් ශ්‍රී ලංකාවේ යාචකයන් සහ ශ්‍රී ලංකාවේ ගණිකාවන් පිළිබඳව කළ සහභාගී නිරීක්ෂණ දෙකක් පිළිබඳව කියවෙනවා. ඒත් ඒවා පුළුල් මට්ටමේ
සහභාගී නිරීක්ෂණ ලෙස සැලකීමට ඇතැම් සමාජ විද්‍යාඥයන් එකඟ වෙන්නේ නැහැ. සහභාගී නිරීක්ෂණය තුළින් ලබාගත හැකි සුවිශේෂ වාසි ගුණාත්මක දත්ත රැස් කළ හැකි වීම, ආගමික විවිධ පුද පූජා ඇදහිලි පිළිබඳව සැඟවුණු කරුණු සැඟවුණු තොරතුරු සොයා ගැනීමට පවා මේ ක්‍රමය භාවිතා කළ හැකියි. තමා දකින සිද්ධිය අවස්ථාව එහි වෙසෙන මිනිසුගේ ජීවිතයට බද්ධ කරලා සම්බන්ධ කරලා නිරීක්ෂණය කිරීමේ හැකියාව මේ ක්‍රමය තුළින් සැලසෙනවා. සජීවී චර්යාවන් නිරීක්ෂණය කළ හැකි වීම තවත් ප්‍රයෝජනයක්. සජීවී චර්යාවන්. මේ නිසා පුද්ගලයන් හෙළිදරව් නොකරන ප්‍රසිද්ධිය හෙළිදරව් නොකරන සමාජයේ හා බැඳුණු කාරණා පවා ගවේෂණය කිරීමේ හැකියාව සහභාගී නිරීක්ෂණය තුළින් ලබාගත හැකියි. සාක්ෂරතාවය නැති සමාජයන් පිළිබඳව හැදෑරීමේදී ප්‍රායෝගික වශයෙන් වඩාත් උපයෝගී වෙන ක්‍රමයක් වශයෙන් සහභාගී නිරීක්ෂණය සලකන්න පුළුවන්. ඒ වගේම සහභාගී නිරීක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී එහි අවාසිදායක තත්ත්වයන් ගැනත් කියවෙනවා. පුද්ගල නිශ්චිතභාවය නොයසේනම් ආත්මීය භාවයෙන් ඈත් වී සංසිද්ධියක් පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අපහසුව. ඇතැම් විට නිරීක්ෂකයා දීර්ඝ කාලයක් එම සමාජය තුළ ජීවත් වීම තුළින් ඒ සමාජය හා ඇතිවන ආත්ම බැඳීම තුළින් ඔහුගේ නිරීක්ෂණයන් යථාර්ථවාදී නිරීක්ෂණයන් නොවීමට ඉඩ තියෙනවා. තවත් ආකාරයකට දිගු කාලයක් එකම ක්ෂේත්‍රයේ රැඳී සිටීම නිසා පරීක්ෂණයේ නිගමනයන් පිළිබඳව යම් දෝෂයන් නැති විය හැකියි. එම සමාජය තුළ දීර්ඝ කාලයක් ජීවත් වෙනකොට සමාජයේ නිරන්තර ඒ සමාජය තුළ පවා ඇති වෙන වෙනස් වීම තුන ඒ ලබා ගන්නා දත්තයන් පිළිබඳව යම් ගැටලු මතුවෙන්න පුළුවන්. මාග්‍රට් මීඩ් විසින් සිදු කරන නිරීක්ෂණ සමගබල නිවැරදි බව සම්බන්ධයෙන් ඒවා කෙටෙක් දුරට පිළිගත හැකි බව සම්බන්ධයෙන් පසු කාලීනව ඇතැම් මානව විද්‍යාඥයන් ප්‍රශ්න කිරීම මෙවැනි අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ආචකයන් පිළිබඳව නන්දසේන රත්නපාල විසින් සිදු කරන ලද නිරීක්ෂණයන් විද්‍යාත්මක පදනමක් සහිත පරීක්ෂණයන් යන ගැටලුව පසු කාලයේ යොමු වෙලා තියෙනවා. ඒ වගේම නිරීක්ෂණයන් සිදු කිරීමේදී අපේක්ෂා කරන්නේ නැති ආකාරයේ දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් තුළ එම සමාජයේදී ජීවත් වෙනකොට එවිට යම් ඒ දුෂ්කරතාවයන් නිසා නිරීක්ෂණයන් සීමා වීමේ ඉඩකුත් පවතිනවා. මේ වගේ ප්‍රායෝගික ගැටලු නිසා යම් අවාසිදායක තත්ත්වයන්ද සහභාගී නිරීක්ෂණය තුළින් ඇති විය හැකියි. මේ අනුව සමාජ විද්‍යාවන් තුළ සම්පරීක්ෂණය යොදාගත හැකිද? යොදා ගැනීමේ අපහසුව. සමාජ විද්‍යාවන්හි ප්‍රධාන ක්‍රමය නිරීක්ෂණයයි. ඒත් වාස්තවික නිරීක්ෂණයෙන් භාවිතා කිරීමේදී උපයෝග කරගෙන ඇතිවන දුෂ්කරතාවය. සමාජ විද්‍යාවන්හි ප්‍රධානතම පරීක්ෂණ ක්‍රමයන් ලෙස සැලකෙන ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය සහ සහභාගී නිරීක්ෂණය පිළිබඳව උසස් පෙළ විභාගයේදී ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මේ අත්වැලක් වේවි. සමාජ විද්‍යාවන් හා බැඳුණු තවත් පාඩමකින් යලිත් අපි හමු වෙනවා.